පරණ 2015 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 33 වෙනි බහුවර්ණ ගැටලුව 33 වෙනි බහුවර්ණ ගැටලුව 33 අපිට නම් කියනවා දුෂ්ටාවී නොවන අසම්පීඩ්‍ය තරලයක අනාකූල ප්‍රවාහයකට අනුරූප ප්‍රවාහ නලයක් රූපේ පෙන්වලා තියෙනවලු. එවැනි නලයක් තුළ සරල ප්‍රවාහය පිළිබඳව පහත දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය නොවන්නේ මොකක්ද කියලා අහන්න. සත්‍ය නොවන්නේ මොකක්ද කියලා අහන්න. වැරදි. පළවෙනි වාක්‍ය පළවෙනි ප්‍රකාශනේ P ලක්ෂයෙන් ඇතුළු වන සියලුම අංශු නලය තුලදී එකම පතයක් ඔස්සේ ගමන් කරනවලු. හරිනේ. මේක යන්නේ අනාකූල ප්‍රවාහයකනේ. මේක තියෙන අනාකූල ප්‍රවාහයක. එතකොට මොකක් හරි අංශුවක් ගත්තොත් P ලක්ෂය කියන්නේ නිශ්චිත පොයින්ට් එකක්නේ. ඒ නිශ්චිත ලක්ෂයෙන් ගත්ත අංශුව එයා යන්නේ එයාට ආවේනික වෙච්ච අනාකූල මාර්ගයක. අපි හිතමු P ගේ අනාකූල මාර්ගය අනාකූල ප්‍රවාහය මේක නම් ඒ සියලුම අංශු ඔය පාර දිගේ යන්නේ. ඒ සියලුම අංශු ඒ පාර දිගේ යන්නේ. හරිද? ඊට පස්සේ වෙන තැනක අංශුවක් ගත්තොත් එයාගේ අනාකූල මාර්ගය ඔස්සේ එයා යනවා. එතකොට P ගේ අනාකූල රේඛාව මොකද්ද? ඒ පාරේ තමයි හැමෝම යන්නේ. දැන් P ගෙන් ඇතුල් වෙන හැම අංශුවක්ම නිශ්චිත මාර්ගයක යනවා අනාකූල ප්‍රවාහයක මේක නියැලෙන නිසා. එහෙනම් පළවෙනි ප්‍රකාශනේ හරි. දෙවෙනි වාක්‍යය නලය තුල දී ඇති ලක්ෂයක ප්‍රවාහ ප්‍රවේගය කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන්ලු. නලය තුල දී ඇති ලක්ෂයක ප්‍රවාහ වේගය කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒක නම් වැරදි. මොකද අනාකූල ප්‍රවාහයක නිශ්චිත ලක්ෂයක ප්‍රවේගය කාලයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ. තැනින් තැනට වේගය වෙනස් වෙන්න පුළුවන් ඈ. තැනින් තැනට දැන් මෙතන මෙන්න මෙතන වේගයට වඩා මෙතන වේගය වැඩි වෙනවා. වර්ගඵලය අඩු වෙද්දී වේගය වැඩි වෙනවා. ඒක ඇත්ත. හැබැයි මේ කිසියම් නිශ්චිත ලක්ෂයක් ගත්තාම ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කාලයත් එක්ක. ඒක අනාකූල ප්‍රවාහයක තියෙන ලක්ෂණයක්. එහෙනම් දෙවෙනි ප්‍රකාශනයේ වැරදි. අපි අනිත් ඒවාත් බලමු. 3 දියේත නාකුල රේඛාවක් දිගේ ගමන් කරන අංශු වලට ප්‍රවාහ නලය තුලදී වෙනස් ලක්ෂවලදී වෙනස් ප්‍රවේග තියෙන්න පුළුවන්. ඒක හරි. සන්තතික සමීකරණයෙන් අපි අරගන්නවා Q = AV. එතකොට වර්ගඵලය අඩු වෙන්න ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. සන්තතික සමීකරණය අපි අරගන්නේ Q = A වතාවක් V කියලා. එතකොට Q නියතයි ප්‍රවාහ ශීඝ්‍රතාවය නියත වෙන්න ඕනි. Q නියතයි වර්ගඵලය අඩු වෙද්දී එනම් ප්‍රවේගය වැඩි වෙන්නයි ඕනි. ප්‍රවේගය වැඩි වෙනවා. එතකොට වර්ගඵලය සමග ප්‍රවේග වෙනස් වෙනවා. ඒ කියන්නේ තැනින් තැනට වේග වෙනස් වෙන්න පුළුවන්. ඒක හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශයේ අනාකූල රේඛාවකට ඕනෑම ලක්ෂයකදී ඇලෙන ලද ස්පර්ශකය එම ලක්ෂයේදී ප්‍රවාහයේ ප්‍රවේගය පෙන්වනවලු. ප්‍රවේග දිශාව ලබා දෙනවලු. ඒකත් හරි ඉතින්. ගමන් මාර්ගයේ අනාකූල රේඛාව කියන්නේ. එතනට අඳින ස්පර්ශකය කියන්නේ මේ මොහොතේ චලිතය. ඒක හරි. පස්වෙනි ප්‍රකාශයේ ප්‍රවාහ නලය තුල පවතින තරල ස්කන්ධයේ සෑම විටම නියතයක්ලු. හරිනේ. මේක අසම්පීඩ්‍ය තරලයක්නේ. මේ තියෙන අසම්පීඩ්‍ය තරලයක් නම් මෙයාගේ ඇතුලේ තියෙන පරිමාව කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. අසම්පීඩ්‍ය තරලයක් නම් ඝනත්ව වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඝනත්ව වෙනසකුත් නැත්නම් ඇතුලේ තියෙන ස්කන්ධයේ සෑම විටම නියතයක් වෙන්න ඕනේ. හරිද? මේක අසම්පීඩ්‍ය තරලයක් නිසා. එහෙනම් පස්වෙනි ප්‍රකාශනේ හරි. උත්තරේ ගන්න වෙන්නේ වැරදි ප්‍රකාශනය දෙවෙනි ප්‍රකාශය කියලා. වැරදි දෙවෙනි ප්‍රකාශය. ඊට පස්සේ 34ට ගියොත්
34 අපිට නම් කියනවා නිශ්චලතාවයෙන් සිට ගමන් අරඹන මෝටර් රථයක රෝදයක කෝණික ප්‍රවේගය කෝණික ත්වරණය ඇල්ෆා කාලය සමග වෙනස් වීම දෙනවා. එතකොට කාලය සමග කෝණික ප්‍රවේගයේ විචලනය පටන් ගන්න නිශ්චලතාවයෙන්. මේක පටන් ගන්නවා කියලා කියන නිශ්චලතාවයෙන් නිශ්චලතාවයේ සිට පටන් ගන්නවා කිව්වම ආරම්භක කෝණික ප්‍රවේගයක් තියෙන්න බෑ. පස්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ආරම්භක කෝණික ප්‍රවේගයක් තියෙන්න බෑ. පස්වෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. ඊළඟට අපි අරගත්තොත් පළවෙනි කොටසේ තියෙන්නේ පළවෙනි කොටසේ තියෙන්නේ ධන ත්වරණයක්. ධන නියත ත්වරණයක්. එහෙනම් පළවෙනි කොටසේ තියෙන්න ඕනේ ධන නියත අනුක්‍රමණයක්. ධන නියත අනුක්‍රමණයක්. ඊළඟට දෙවෙනි කොටසේ තියෙන්නේ ඍණ ත්වරණයක්. එහෙනම් දෙවෙනි කොටසේ තියෙන්න ඕනේ ඍණ නියත අනුක්‍රමණයක්. ඊට පස්සේ තුන්වෙනි කොටසේ තියෙන්නේ ධන නියත ත්වරණයක්. හැබැයි අර කලින්ට වඩා වැඩි. එහෙනම් ධන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ කලින්ට වඩා වැඩි. හරිද? කලින්ට වඩා වැඩි අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. හරි. ඊට අමතරව මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. මෙතන පළවෙනි කොටසේ වර්ගඵලය සලකනකොට පළවෙනි කොටසේ වර්ගඵලය සලකනකොට දෙවෙනි කොටසේ වර්ගඵලය ඊට වඩා අඩුයි. ඒ කියන්නේ මේ පළවෙනි කොටසේ වර්ගඵලයට වඩා දෙවෙනි කොටසේ වර්ගඵලය අඩුයි කියන්නේ පළවෙනි කොටසේ ප්‍රවේගයේ වැඩිවීමට වඩා දෙවෙනි කොටසේ අඩුවීම අඩුයි. එහෙනම් පළවෙනි කොටසේ ගොඩක් වැඩි වෙනවා දෙවෙනි කොටසේ පොඩ්ඩයි අඩු වෙන්නේ. එහෙනම් ගොඩක් වැඩි වෙලා පොඩ්ඩක් අඩු වෙනවා නම් ප්‍රවේගය ඍණ වෙන්න බෑනේ. එහෙනම් හතරවෙනි උත්තරයත් පළවෙනි උත්තරෙත් වෙන්න බෑ. හතරවෙනි උත්තරෙත් පළවෙනි උත්තරෙත් වෙන්න බෑ. හරිද? එතකොට මේ දෙකෙන් අන්තිම කොටසෙන් තමයි තෝරන්න තියෙන්නේ. මේ දෙකේ පළවෙනි කොටසේ ප්‍රවේගය වැඩි වෙනවා ගොඩක්. හැබැයි අඩු වෙලා තියෙන්නේ චුට්ටයි. ඒක හරි. මෙතනත් පළවෙනි කොටසේ ප්‍රවේගය වැඩි වෙනවා ගොඩක්. අඩු වෙලා තියෙන්නේ චුට්ටයි. හැබැයි අර තුන්වෙනි කොටසේ අනුක්‍රමණය පළවෙනි කොටසට වඩා වැඩි වෙන්න ඕනේ නේද? පළවෙනි කොටසේ තියෙන්නේ ධන කුඩා අනුක්‍රමණයක්නේ. තුන්වෙනි කොටසේ තියෙන්නේ ධන විශාල අනුක්‍රමණයක්. එහෙනම් තුන්වෙනි කොටසේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕනි. එහෙනම් උත්තරේ නිවැරදිව ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. 34ට තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. දැන් දෙවෙනියව වරදින්නේ දෙවෙනියගේ අර තුන්වෙනි කොටසේ අනුක්‍රමණය පළවෙනි කොටසේ අනුක්‍රමණයට සමානයි වගේ. හරිද? ඒ නිසා දෙවෙනි උත්තරේ වරදිනවා. උත්තරේ ගන්න වෙන්නේ 34ට 3. ඊට පස්සේ 35 වෙනි ගාන ගත්තොත් 35 වෙනි ගාන ගත්තොත් රූපයේ පෙනෙන පරිදි සැනකෙළියක ඇති අරය කැපිටල් R වූ තිරස් මෙරිගෝ රවුමක x සමානයි ඍණ R හිසිට ළමයෙක් ඉන්නවලු. xy යන මෙරිගෝ රවුමේ සවිකර ඇති ඛණ්ඩාංක පද්ධතියක් වන අතර y අක්ෂයේ මෙරිගෝ රවුමේ භ්‍රමණාක්ෂය ඔස්සේ පිහිටනවලු. ඝර්ෂණයෙන් තොර බෙයාරින් එකක්. හරිද? මත එළවුම් මෝටරයක් මගින් මෙරිගෝ රවුම කරකවනවලු. ඝර්ෂණයෙන් තොරව කරකිනවලු. ඒ කියන්නේ බාහිර ව්‍යාවෘතයකින් තොරව කරකිනවයි කියන කතන්දරය අරගන්න තියෙනවා. නියත ඔමෙගා නෝට් කෝණික ප්‍රවේගයෙන් කරකිනවයි කියලා කියන්නේ. එළවුම් මෝටරය රහිතව නිදහසේ භ්‍රමණය වෙද්දී ඒ කියන්නේ බාහිර ව්‍යාවෘත මුකුත් නැහැ. මෙරිගෝ රවුමේ විස්කම්භය ඔස්සේ ළමයා යද්දී කෝණික ප්‍රවේගය විචලනය වෙන හැටි අහනවා. මේ බලන්න. දැන් මේ මෙරිගෝ රවුමේ
අර ළමයා භ්‍රමණ අක්ෂයේ ඉඳන් x දුරකින් ඉන්නවා කියලා හිතන්න. අපි මෙරිගෝ රවුමේ අවස්ථිති කූර්ණය I නෝට් කියලා ගත්තොත් පද්ධතියේ අවස්ථිති කූර්ණය අරගන්න පුළුවන් නේද I? ඕක අරගන්න පුළුවන් නේද ළමයාගේ අවස්ථිති කූර්ණය mx වර්ගය ධන I නෝට් කියලා. එහෙනම් මෙතන x එක්ක අවස්ථිති කූර්ණය විචලනය වෙන්නේ කොහොමද? x එක්ක අවස්ථිති කූර්ණය x වෙනස් වෙන්නේ ඍණ r ගෙන් ඉඳන් ධන r දක්වා විතරයි ළමයාට යන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න ඕනි y සමානයි mx වර්ග ධන c ආකාරයේ ප්‍රස්ථාරයක. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක ඕක වෙනස් වෙන්න ඕන. හරිද? අපි ඊළඟට දන්නවා කෝණික ගම්‍යතා සංසිද්ධි නියමෙදී I ඔමෙගා සමානයි නියතයක්. I ඔමෙගා සමානයි නියතයක්. එතකොට I ඔමෙගා ගුණිතයේ නියතයක් වෙන්න නම් අවස්ථිති කූර්ණය අඩු වෙලා වැඩි වෙනකොට කෝණික ප්‍රවේගය වැඩි වෙලා අඩු වෙන්න ඕන. කෝණික ප්‍රවේගය වැඩි වෙලා අඩු වෙන්න ඕන. කීයටවත් සරල රේඛීය විචලනයක් තියෙන්න බෑ. මොකද මෙතන I ගේ හැඩයත් වක්‍රයි. මේ දෙන්න අතර සම්බන්ධය තියෙන්නේ පරස්පරව. මේ I එහා පැත්තට දාපුවම ඔමෙගා සමාන වෙන්නේ k බෙදීම I ට. පරස්පර සම්බන්ධයක්. එතකොට සරල රේඛීය ප්‍රස්ථාරයක් එන්නේ නැහැ. එතකොට මෙයාගේ හැඩය අපි අරගත්තොත් මෙහෙමයි. හැඩයත් අපි හිමීට අරගමු. ප්‍රවේගය වැඩි වෙන්නත් ඕනේ අඩු වෙන අනුක්‍රමණයකින්. දෙනගේ අනුක්‍රමණ වල ස්වරූපය එකම විදිහ වෙන්න ඕන. මෙයාගේ අඩුවන අනුක්‍රමණයක් තියෙන්නේ. මෙයාගේ එහෙනම් අඩුවන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. මෙයාගේ දැන් බෑවුම වැඩි වෙනවා. එහෙනම් මෙතන බෑවුමත් ඊළඟට වැඩි වෙන්න ඕනේ. ඒතර අර බෑවුම ධන ඍණ දෙපැත්තට යනවා ඒක ඇත්ත. හැබැයි අර බෑවුමේ ස්වරූපය වෙනස් වෙන්න ඕනේ එකම විදිහට. උත්තරේ ගන්න වෙන්නේ 35ට දෙවෙනි උත්තරේ. 35ට දෙවෙනි උත්තරේ. ඊට පස්සේ 36 වෙනි ගානට ගියෝ. 36 වෙනි ගානට ගියෝ. 36 අපෙන් අහනවා පෙන්වා ඇති ට්‍රාන්සිස්ටරයේ ධාරාලාභය 100ක්ලු, ඒ කියන්නේ බීටා 100ක්ලු පාදම ධාරාව වෙනස් වර්ගයන් යොදන විට ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වෙන විදිය ගැන මොකද්ද සත්‍යතාවය කියලා අහනවා. මේ බලන්න. පාදම ධාරාවක් නැති වුණොත් පාදම ධාරාව බිඳුව වුණොත් නම් ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාත්මක වෙන්න ඕනි කපා හැරි අවස්ථාවක. එතකොට දැන් මේකේ පළවෙනි වාක්‍ය අපිට එහෙමම අයින් කරන්න පුළුවන්. මොකද පළවෙනි වාක්‍ය අපිට දෙන්නේ පාදම ධාරාව බිඳුවයි කියලා. හැබැයි පාදම ධාරාව බිඳුව නම් මෙයා සංතෘප්ත වෙන්න බෑ. මෙයා කපා හැරි වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. ඊට පස්සේ පාදම ධාරාවක් තියෙනවා නම් IB තියෙනවා කියන්නේ පාදම ධාරාවක් තියෙනවා කියන්නේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරනවා. ඒ වැඩ කරන විදිහ එක්කෝ ක්‍රියාකාරී වෙන්න ඇති එහෙම නැත්නම් සංතෘප්ත වෙන්න ඇති. අපි දන්නේ නැහැ හරියටම පාදම ධාරාවක් තියෙනවා නම් ට්‍රාන්සිස්ටරේ වැඩ කරනවා. ක්‍රියාකාරී හෝ සංතෘප්ත. ඒකට පාදම ධාරාවක් හටගත්තොත් ඊයරත් කපා හැරි වෙන්න බෑ. දැන් මේකේ ඉතුරු ඒවා පාදම ධාරා තියෙනවා. මේ ඉතුරු හැම එකේම පාදම ධාරා තියෙනවා. එහෙනම් කීයටවත් කපා හැරි අවස්ථා තියෙන්න බෑ. පාදම ධාරාවක් තියෙද්දි කපා හැරි අවස්ථා තියෙන්න බෑ. එහෙනම් උත්තර අපිට ඉතුරු වෙන්නේ 3.5යි. එතකොට 3.5යි උත්තරේ ගන්න නම් ඉතින් අපිට ගාන හදන්නම වෙනවා. අපි ගාන හදලා බලමු. මෙතන අපි තුන්වෙනි උත්තරේ අරගෙන ගාන හදලා බලමු හරිද කියලා. තුන්වෙනි උත්තරේ මේ බලන්න. 36 වෙනි ගානේ
හරිද? අපි තුන්වෙනි ප්‍රකාශය බලමු. දැන් ඉතුරු ඒවා ඔක්කොම චෙක් කරානේ වැරදි කියලා. 3යි 5යි විතරයි ඉතුරු උනේ. අපි තුන්වන ප්‍රකාශය සත්‍යද කියලා බලමු. එතකොට මෙතන කොහොමද ගන්න වෙන්නේ? RC ඉන්නවා සංග්‍රාහක ප්‍රතිරෝධය 5 කිලෝ ඕම්. VCC වෝල්ටීයතාව ධන 5 වෝල්ට්. එමීට එක බූගත කරලා තියෙන්නේ. මෙයා කියනවා IB තුන්වෙනි උත්තරේදී IB ධාරාව මයික්‍රෝ ඇම්පියර් 12ක් එනවලු. IB ධාරාව 12යි මයික්‍රෝ ඇම්පියර්. 12යි මයික්‍රෝ ඇම්පියර්. අපි හිතමු අපි උපකල්පනය කරමු මේ වෙලාවේදී IB සමානයි 12යි මයික්‍රෝ ඇම්පියර් විට ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී ප්‍රදේශයේ ඉන්නවා කියලා හිතලා. ක්‍රියාකාරී ලෙස සිතා අපි VCE හොයමු. එතකොට ක්‍රියාකාරී කියලා හිතලා VCE හොයලා බලමු මේක හරිද කියලා. හරි සරලයි. ක්‍රියාකාරී නම් අපිට අරගන්න පුළුවන් කොහොමද? IC සමානයි බීටා IB. බීටා CI. IB 12යි මයික්‍රෝ 10/6. මෙතනින් එනවා 1200යි 10/6යි. ඒ කියන්නේ IC අරගන්න පුළුවන් අපිට 1.2 මිලි ඇම්පියර්. 1.2 මිලි ඇම්පියර්. මෙන්න මෙතන වෝල්ටේජය VC. අර 5 ඕම් වෙච්ච RC ට දැන් දාමු V සමානයි IR. උඩ වෝල්ටේජතාව 5යි. යට වෝල්ටේජතාව VC. ඕක සමානයි 1.2 මිලි කියලා කියන්නේ 10 ඍණ 3 වතාවක් 5යි කිලෝ කියන්නේ 10/3. එතන මෙතනින් එනවා 5 ඍණ VC සමානයි 10 ඍණ 3ට 10 ධන 3 කැපිලා 1.2 ඒවා 5ක් 6යි. එහෙනම් VC එනවා ඍණ 1 වෝල්ට්. එහෙනම් ඒ අනුව VCE අරගන්න පුළුවන් VC ඍණ VE නේ. VE බිඳුවයි මේ භූගත කරලා තියෙන්නේ. එහෙනම් මේක එන්නේ ඍණ 1 ඍණ බිඳුව. එහෙනම් VCE එන්නේ ඍණ 1 වෝල්ට්. මේක වැරදි. ක්‍රියාකාරී නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් අපි හිතුවේ ක්‍රියාකාරී කියලානේ. මේක අපි උපකල්පනය කළේ ක්‍රියාකාරී කියලා. ක්‍රියාකාරී නම් VCE එන්න ඕනි VCC ට වඩා අඩු බිඳුවට වඩා වැඩි අගයක්. ක්‍රියාකාරී නම්. ඒතකොට මේක වර්ධිනවා. මොකද අපිට එන්නේ උපකල්පනය කරපු පරාසයට අදාළව නෙමෙයි. එහෙනම් උත්තරේ 3 වැරදි නම් උත්තරේ ඉතින් හරි උත්තරේ 5 වෙන්න ඇති. හරිද? 3 වැරදි. එහෙනම් හරි උත්තරේ 5. අපි ඔන්නම් 5 චෙක් කරලා බලමු. 5 චෙක් කරලා බලමු. ඉතින් හරිනේ. දැන් මේක බලන්නකො මේ. මෙතන අපිට එන්නේ මේක දැන් 5 චෙක් කරන්න දෙයක්වත් නැහැ. මේ වෙලාවේදී අපිට එන්නේ මෙන්න මේ උත්තරේ ආව ගමන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ට්‍රාන්සිස්ටරය මේ වෙලාවේ තියෙන්නේ මොන විදියද? ක්‍රියාකාරී නෙමෙයි VCE යගේ බිඳුවට වඩා අඩුයි කියන්නේ අන්තිමට VCE යගේ බිඳුවෙන් නතර වෙනවනේ. දැන් VCE යගේ බිඳුවට වඩා අඩු වෙන්න බෑ කීයටවත් නේ. හරිද? ඒතර VCE යගේ අන්තිමට ඍණ උත්තරයක් ආවා කියන්නේ මේක බිඳුවේ නතර වෙනවා. එහෙනම් බිඳුවේ නතර වුණාම මෙයා ඉන්නේ සංතෘප්ත වෙලාවේදී. සංතෘප්ත විදියේ ඉන්නේ. හරිද? ක්‍රියාකාරී විදියේ නෙමෙයි. එතකොට IB කරන්ට් එක මයික්‍රෝ ඇම්පියර් 12 දිත් මෙයා සංතෘප්ත නම් මයික්‍රෝ ඇම්පියර් 20 දී පස්වෙනි උත්තරේ මයික්‍රෝ ඇම්පියර් 20 දී මේ ගැන අහන්න දෙයක් නෑ නේද? මයික්‍රෝ ඇම්පියර් 20 දී කොහොමද සංතෘප්ත වෙන්න ඕනේ? මයික්‍රෝ ඇම්පියර් 20 දී සංතෘප්ත වෙන්න ඕනේ කොහොමද? එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ මෙන්න මේ පස්වෙනි උත්තරේ අරකට වර්ධිනවා මේක ක්‍රියාකාරී නෙමෙයි. ඕක මයික්‍රෝ ඇම්පියර් 12 දී සංතෘප්ත වෙලා තියෙන්නේ.
මයික්‍රෝ ඇම්පියර් 12 සංතෘප්ත වෙලා තියෙන්නේ. උත්තරේ 36ට පස්වෙනි උත්තරේ. ඕකොන්නම් කාට හරි මෙහෙම හදන්නත් පුළුවන් ඔය ගාන. හරිද? ඔය ගාන මෙහෙම හදන්නත් පුළුවන්. ගාන හදන්න පුළුවන් ඕනනම් සංතෘප්ත වීම සඳහා තිබිය යුතු IB ධාරාව හොයලා එහෙම ගාන හදන්නත් පුළුවන් නේ. සංතෘප්ත වෙන්න තියෙන්න ඕනි IB ධාරාව හොයලා ගාන හදන්නත් පුළුවන්. අපි පොඩ්ඩක් එහෙමත් හදමු ඕන්න. කියන්නේ ගාන ආරම්භයේ ඉඳන්ම උත්තරේ ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් හොයමු. ට්‍රාන්සිස්ටරය සංතෘප්ත වීමට තිබිය යුතු IB ධාරාව. අන්න එතෙන්දී අපි ට්‍රාන්සිස්ටරය කෙලින්ම සංතෘප්තයි කියලා හිතනවා. හරිද? මෙයා 5 කිලෝ ඕම් 5යි නේද? 5 කිලෝ ඕම් VCC වෝල්ටීයතාවය ධන 5 වෝල්ට්. හරිද? සංතෘප්ත වෙන්න තියෙන්න ඕනේ IB ධාරාව හොයන්න. අපි මුලින්ම සංතෘප්ත වෙන්න තියෙන්න ඕනේ IC ධාරාව හොයාගෙන ඉන්න. මෙයා සංතෘප්තයිනේ. සංතෘප්තයි කියලා හිතුවොත් අපි දන්නවා සංතෘප්ත නම් VCE සමානයි ආසන්න වශයෙන් බිඳුවයි. ඒ කියන්නේ VC ඍණ VE සමානයි බිඳුවයි. එහෙනම් VC සමානයි VE වෙනවා සංතෘප්ත වෙලාවේදී. VE බිඳුවනේ මේක භූගත කරලා තියෙන්නේ. එහෙනම් VC බිඳුවයි. එහෙනම් මෙන්න මේ වෝල්ටේජතාව VC බිඳුව වෙන වෙලාවේ IC හොයන්න පුළුවන්. අපි දාමු 5 කිලෝ ඕම්ට V සමානයි IR. V ට දාන්න තියෙන විභවාන්තරය උඩ 5යි යට බිඳුවයි. ඕක සමානයි 5යි. කිලෝ කියන්නේ I හොයන්න තියෙනනේ. IC වතාවක් 5යි කිලෝ කියලා කියන්නේ 10 3යි. ඔන්න ප්‍රතිරෝධය. මෙතනින් එනවා 5ට 5 කැපිලා ගිහලා 1යි. IC ධාරාව වෙනවා. මේක එහා පැත්තට ගියාම IC ධාරාව වෙනවා 1යි මිලි ඇම්පියර් කියලා. 10 ඍණ 3 කියන්නේ මිලි ඇම්පියර්. ඔන්න සංතෘප්ත වෙන්න ඕන තියෙන්න ඕනේ IC ධාරාව. එහෙනම් යන්තම් සංතෘප්ත වෙන්න අවස්ථාව ගැන හිතලා. යන්තම් සංතෘප්ත අවස්ථාව ගැන හිතලා මට අරගන්න පුළුවන් නේද බීට සමානයි IC බෙදීම IB. හරිද? එහෙනම් මට මෙතනින් IB අරගන්න පුළුවන් IC බෙදීම බීටා. බීටා වල අගේ අපිට දෙනවා ධාරාලාභය 100යි කියලා. එහෙනම් IC අපි හොයාගත්ත 1යි 10 ඍණ 3යි. ඕක බෙදීම බීටා කියන්නේ 100යි. සුළු කරාම අපිට එනවා 1 වැඩි කිරීම 10 ඍණ 5යි ඇම්පියර්. ඒ කියන්නේ 10යි මයික්‍රෝ ඇම්පියර්. එහෙනම් සංතෘප්ත වෙනවා මයික්‍රෝ ඇම්පියර් 10යි. එහෙනම් IB 10යිදී සංතෘප්ත වෙනවා. හරිද? IB 10යිදී සංතෘප්ත වෙනවා. එහෙනම් මෙන්න මේක හොයාගත්තට පස්සේ අපිට මේ ට්‍රාන්සිස්ටරේ ඉන්න පුළුවන් අවස්ථා ටික IB ඇසුරින් ලියා ගන්න පුළුවන්. IB සමානයි බිඳුව නම් මෙයා කපා හැරේ. IB සමානයි බිඳුව නම් කපා හැරේ. බිඳුවට වඩා IB වැඩි වෙලා 10ට වඩා අඩු වුණොත් ක්‍රියාකාරී. හරිද? 10 මයික්‍රෝ ඇම්පියර් නේ. IB ධාරාව 10ට වඩා වැඩි නම් හරිද? මයික්‍රෝ ඇම්පියර් 10ට වඩා වැඩි නම් මෙයා සංතෘප්ත. එහෙනම් උත්තරේ එතනිනුත් අරගන්න පුළුවන්. ඉතින් මේක අරගත්තට පස්සේ IB ධාරාව ඇසුරින් මෙයා ඉන්න ඕනේ සංතෘප්ත අවස්ථාවේ කියලා. අපි අර කලින් කලේ සංතෘප්ත අවස්ථාවේ කියලා IB 20 අවස්ථාවේ මෙයා සංතෘප්තයි කියලා අරගන්න පුළුවන්. අපි කලින් කරේ පිළිගන්න බැරි උත්තර ටික අයින් කරලා පිළිගන්න පුළුවන් උත්තරෙන් චෙක් කරපු එක. ඒක වෙන විදිහකට චෙක් කරේ. මෙතනදී අපි කෙලින්ම සංතෘප්ත වෙන්න තියෙන අවශ්‍යතාවය හෙව්වා. ඒ ඇසුරින් අපිට IB ගේ අවස්ථා තුනට අදාළ අසමානතා තුන ලියා ගන්න පුළුවන්. යන්තම් සංතෘප්ත වෙන්න ඕනි කරන ධාරාව හෙව්වට පස්සේ ඊට වඩා වැඩි නම් සංතෘප්තයි. ඊට වඩා අඩුයි නම් ක්‍රියාකාරී. බිඳුව නම් කපා හැරේ. හරිද? දැන් ඔයගොල්ලෝ හිමීට මේ ගානට අදාළව පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. ඉතින් ඔය 5 කිලෝ ඕම් නැතුව උතන 10 කිලෝ ඕම් තිබ්බනම් කොහොමද පරාසෙන්න ඕනි?
RC ප්‍රතිරෝධය 10 කිලෝ ඕම් තිබ්බනම් කොහොමද පරාසය එන්න ඕනේ? ඒ වගේ උත්සාහයක් දරලා බලන්න. එතකොට මේ ක්‍රමයේ ක්‍රියා මේ කරපු ක්‍රමයේ ගාන හදපු ක්‍රමයේ තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. අපි 37 වෙනි ගානට ගියොත් 37 වෙනි ගානේ අපෙන් අහනවා PQR මගින් දක්වා ඇත්තේ ABC පරිපථවලට යොදා ඇති ද්විමේය ප්‍රධාන විචලනයන්ලු F1 F2 සහ F3 ප්‍රතිදාන සැලකීමේදී හරිද මොකද්ද කවුද එකම ප්‍රතිදානය දෙන්නේ කාගේද වෙනස් ඔය විස්තර යහන්නේ අපි ඕක පොඩ්ඩක් බලමු මේ බලන්න මම පළවෙනි රූප සටහන ගත්තොත් මෙතන P තියෙනවා එතකොට මේ AND ගේට් එකට P එහෙමම එනවා මෙතන Q සහ R තියෙනවා එතකොට මෙතනට එන්නේ Q ධන R O ගේට් එකක් නිසා Q ධන R එහෙනම් පළවෙනියාගේ ප්‍රතිදානය F1 මට ලියා ගන්න පුළුවන් P වතාවක් P තිත Q ධන R කියලා P තිත Q ධන R කියලා P තිත Q ධන R කියලා අපි දෙවෙනියවත් ඔහොමම බැලුවොත් දෙවෙනියවත් ඔහොම බැලුවොත් මෙතන AND ගේට් එකක් තියෙනවා එතකොට PQ දෙන්නගේ ගුණිතයක් PQ කියලා එනවා මෙතන P ඉන්නවා R ඉන්නවා එහෙනම් AND ගේට් එකෙන් මෙතන ආපහු PR ගුණිතයක් එනවා එහෙනම් මෙන්න මෙතන අවුට්පුට් එක F2 එනවා මේක නැවත O ගේට් එකක් එතකොට PQ ධන PR කියලා පොදු සාධකයක් විදිහට P එළියට ගත්ත හැකි P දෙන්නගම ඉන්න නිසා එහෙනම් F2 අරගත්ත හැකි P තිත Q ධන R කියලා ඒ කියන්නේ F1 ප්‍රතිදානය සමානයි F2 කියලා අපිට මෙතනදී අරගන්න පුළුවන්. හරිද? අපි බලමු ඒකෙන් උත්තර කීපයක් අයින් කරගන්න පුළුවන්ද කියලා. F1 F2 ට සමානයි කියලා අරගන්න පුළුවන්. F1 F2 ට සමානයි කියලා අයින් අරගන්න පුළුවන්. අපි බලමු එතනින් උත්තරේ ගන්න පුළුවන්ද කියලා. පළවෙනි එකේ කියන්නේ A හා B පමණක් එකම ප්‍රතිදාන ලබා දෙන. අපි C චෙක් කරේ නැති නිසා C චෙක් කරේ නැති නිසා අපිට AB පමණක් එකම ප්‍රතිදාන දෙනවයි කියලා කියන්න බෑ. C චෙක් කරන්න ඕනේ. දෙවෙනි එකේ කියන්නේ BC පමණක් එකම ප්‍රතිදාන ලබා දෙනවා. ඒක කීරවත් වෙන්න බෑනේ. මොකද AB ට සමානයි. ඒක නිසා මේ දෙවෙනි උත්තරේ නම් වෙන්න බෑ. දෙක අපිට පැහැදිලිව අයින් කරන්න පුළුවන්. AC පමණක් එකම ප්‍රතිදාන ලබා දෙනවා. ආයෙක අයින් කරන්නත් පුළුවන්. මොකද AB දැනටමත් එකම දීලා තියෙනවා. හරිද? පරිපත තුනම එකම ප්‍රතිදාන ලබා දෙනවා. අපි ඒක තාම චෙක් කරේ නෑ. පරිපත තුනම එකිනෙකට වෙනස් ප්‍රතිදාන ලබා දෙනවා. අන්න ඒකත් වැරදි. මොකද AB එකම ප්‍රතිදානෙ දීලා තියෙන්නේ. AB එකම ප්‍රතිදානෙ දීලා තියෙන්නේ. එතකොට is 7ට 1 හරි 4 හරි ඕක ආපහු චෙක් කරන්න සිද්ධ වෙනවා. අපි ඉතින් 4ක් හොයලා බලමු. 4ක් හොයමු. 4 මෙතන P තියෙනවා මෙතනට කෙලින්ම P ඇවිල්ලා තියෙනවා. මෙතන Q සහ R ඉන්නවා. එතකොට මෙතන no gate එකක් තියෙන්නේ. එහෙනම් Q ධන R ගේ බා එකක් එනවා. Q ධන R ගේ බා එකක් එනවා. මෙන්න මෙතනට AND gate එක NAND gate එකක් තියෙන්නේ. එතකොට AND gate එකක නම් එන්නේ මේ දෙන්නගේ ගුණිතේ ආවේ එතකොට මේ දෙන්නගේ ගුණිතෙ එන්න ඕනේ එතකොට Q ධන R ගේ බා එකට ගුණ වෙන්න ඕනේ යට තියෙන ද්විමේය සංඛ්‍යාව 1 මේක NAND gate එකක් නිසා මේක සම්පූර්ණ බා එකක් එනවා මම මේක පොඩ්ඩක් මෙතන සුළු කරගත්තොත් මට අරගන්න පුළුවන් එකෙන් ගුණ කරාම ඉතින් වෙනසක් නැහැ ඒකමයි Q ධන R ගේ බාගේ බා Q ධන R ගේ බාගේ බා එතකොට බාලා දෙන්නෙක් ඉන්නවා කියලා කියන නැවත Q ධන R වෙනවා නැවත Q ධන R වෙනවා එහෙනම් F3 output එක අපිට අරගන්න පුළුවන් උඩින් P ඉන්නවා එයාට AND gate එකකින් ගුණ වෙනවා Q ධන R මේක Q ධන R කියලා එන්නේ එහෙනම් අන්තිමට මොකෝ වෙලා තියෙන්නේ F3 තෝකට සමාන වෙලා තියෙන්නේ එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ තුන් දෙනාගෙම එකම ප්‍රතිදානය දෙනවා
උත්තරේ ගන්න වෙන්නේ 4 වෙනි උත්තරේ තුන් දෙනාගෙන්ම එකම ප්‍රතිදානය ලබා දෙන්න. ඊට පස්සේ 9 වෙනි ගාන මේ 38 වෙනි ගාන බලන්න. 38 වෙනි ගානේ අපිට නම් කියනවා ස්කන්ධේ M1 සහ M2 වෙච්ච A සහ B තරු දෙකක් ඒවායේ අන්‍යෝන්‍ය ගුරුත්වාකර්ෂණ බල නිසා MR1 සමානයි MR2 පරිදි O නම් වූ ලක්ෂයක් වටා සෑම විටම OAB ඒක රේඛීයව පිහිටන පරිදි භ්‍රමණය වෙනවලු. මේ බලන්න වැඩි. දැන් මෙතන සෑම විටම මේ රේඛාව AOB කියන රේඛාව ඒක රේඛීය වෙන්න නම් මෙයා මෙතන ඉන්නේ නැද්දී මෙයා මෙතනට යනවා වගේම මෙයා මෙතන ඉන්නේ නැද්දී අරයා මෙතනට යන්න ඕනේ නේ. හරිද? ඔහොමනේ වෙන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට පේනවා මේගොල්ලෝ කැරකිලා තියෙන කෝණ සමානයි. හැම වෙලේම එහෙනම් මේගොල්ලෝ කැරකිලා තියෙන්න ඕනේ එකම කෝණික වේගයෙන්. මේ දෙන්නගේ චලිතයට අදාළ වේග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කෝණික ප්‍රවේග එකමයි. හරිද? අපෙන් අහනවා VA සහ V2 අතර V1 සහ V2 අතර අසමානතාවය. හරි සරලයි. හරි සරලයි. අපි දන්නවා V සමානයි R ඔමෙගා. V සමානයි R ඔමෙගා. හරිද? V සමානයි R ඔමෙගා. එතකොට මෙතන පළවෙනියව ගත්තොත් මට අරගන්න පුළුවන් M1 ව ගත්තොත් V1 සමානයි R1 ඔමෙගා. දෙවෙනියව ගත්තොත් V2 සමානයි R2 ඔමෙගා. ඔය දෙක බෙදන්න මේ දෙන්න එකම කෝණික ප්‍රවේගයෙන් යන්නේ කියලා දැනගත්තා නම් හරි. ඒක අපි තේරුම් ගන්නේ එකම රේඛාව ඒක රේඛීයව OAB තියෙනවා කියපු එකේ. හරිද? මේ AOB මෙතනත් ඒක රේඛීය මෙතනත් AOB ඒක රේඛීයයි. එහෙනම් එකම කෝණික ප්‍රවේගය. එතකොට අපිට එනවා V1 බෙදීම V2 සමානයි R1 බෙදීම R2. R1 R2 අතර අනුපාතය හොයාගත්තා නම් හරි. අපිට ප්‍රකාශනයක් දෙනවා මොකද්ද? අපිට ප්‍රකාශනයක් දෙනවා M1 R1 සමානයි M2 R2 කියලා. එහෙනම් මෙතනින් මට R1 බෙදීම R2 අරගන්න පුළුවන් කීයද? M2 බෙදීම M1 කියලා. හරිද? ඕක කියලා මෙතනට ආදේශ කරන්න. ඕක මෙතනට ආදේශ කරද්දී අනුපාත එනවා M2 බෙදීම M1. උත්තරේ ගන්න වෙන්නේ 38ට පළවෙනි උත්තරේ. 38ට පළවෙනි උත්තරේ. මේක ඇත්තටම මෙන්න මේ අනුපාතය අපිට දිය යුතු අනුපාතයක් නෙමෙයි. මේ අනුපාතය දිය යුතු අනුපාතයක් නෙමෙයි. හරිද? ඒ අනුපාතය දිය යුතු අනුපාතයක් නෙමෙයි. ඒ අනුපාතය අපිට අරගන්න පුළුවන් මේ දෙන්නගේ එකම කේන්ද්‍ර අභිසාරී බල නේ තියෙන්නේ. කේන්ද්‍ර අභිසාරී බල සමානයි. ඔමෙගා නියතයි කියන එක දැක්කනම් ওই අනුපාතය අරගන්න පුළුවන්. කොහොමද? කේන්ද්‍ර අභිසාරී බලය අරගන්න පුළුවන්. F සමානයි MA කියලා F සමානයි MA දාන්න. එතකොට අපිට එන්නේ F සමානයි MR ඔමෙගා වර්ගය. හරිද? F සමානයි MR ඔමෙගා වර්ගය. මෙතන එතකොට මොකද වෙන්න ඕනි? කේන්ද්‍ර අභිසාරී බල එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණ බල දෙන්නගෙම සමාන බල ඔමෙගා නියතයි කියන එක අපි තර්ක කරා නම් මේ MR ගුණිතෙත් නියත වෙන්න ඕනි. එහෙනම් M1 R1 සමාන වෙන්න ඕනි M2 R2ට. M1 R1 සමාන වෙන්න ඕනි M2 R2ට. එතකොට ඒක දෙන්න ඕනි එකක් නෙමෙයි. අර විස්තරෙත් එක්ක මේ සම්බන්ධතාවය නොදුන්නත් අපිට ගාන හදාගෙන යන්න පුළුවන් වෙන්න ඕනි. ඔය 38. එතකොට 38ට උත්තරේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ බලන්න 39. 39 39 අපිට නම් කියනවා ABC රූප සටහන් වල පෙනෙන පරිදි දණ්ඩ චුම්බකයක් සහ හෝ සන්නායක පුඩු වෙන වෙනම සකස් කරලා තියෙනවලු. නිරීක්ෂකයාට නිරීක්ෂණය වන පරිදි චුම්බකය සහ පුඩු දක්වා ඇති
ප්‍රවේග වලින් ගමන් කරවද්දී ප්‍රේරිත ධාරාව කොහොමද නිරීක්ෂකයාට පේන්නේ කියලා අහන්න. අර ඔය උඩ විස්තරේ දීලා තියෙන ඒ උඩ විස්තරෙන් කියන්නේ ඔය රූප සටහන් ටික විස්තර කරලා තියෙන්නේ. අපෙන් අහන්නේ මේ විදිහට චලනය කරනකොට ප්‍රේරිත ධාරාව. මේක හරි සරලයි. අපි සරලව අරගමු. පළවෙනි එක ගත්තොත් මෙතන උත්තර ධ්‍රවය ලං වෙලා තියෙනවා. උත්තර ධ්‍රවය ලං වෙනකොට මෙන්න මේ පුඩුව උතුරට එන්න එපා කියන්න උත්තර ධ්‍රවයක් මෙතන හදන්න ඕන. උත්තර ධ්‍රවය ලං වෙනවා. උත්තර ධ්‍රවය ලං වෙනකොට මේ පුඩුව උත්සාහ කරනවා ප්‍රේරක ක්‍රියාවලියට පටහැනි දේ කරන්න. එතකොට උතුර ලං වෙනවා නම් උතුරට එන්න එපා කියන්න ඕනේ. ඒකට මෙන්න මේ පැත්තේ උත්තර ධ්‍රවයක් හදනවා. මිනිහා ඉන්න පැත්තේ නම් හැදෙන්න ඕනේ දක්ෂිණ ධ්‍රවයක්. එතකොට ඔය පළවෙනි පුඩුව ගත්තාම මිනිහට පේන්නේ දක්ෂිණ ධ්‍රවය. මිනිහට පේන්නේ දක්ෂිණ ධ්‍රවය. එහෙනම් දක්ෂිණ ධ්‍රවයන් නම් ඇතුළට බල රේඛා තියෙන්න ඕනි. දක්ෂිනාවර්තව ධාරාව ගමන් කරනවා කියලා ප්‍රේරිත ධාරාව දක්ෂිනාවර්තව තියෙනවා කියලා මනුස්සයට පේන්න ඕනි. හරිද? ඔන්න පළවෙනි එකේ එතකොට ධාරාව දක්ෂිනාවර්ත. උතුර එන්න හදනවා. උතුර එන්න හදද්දී උතුරට එන්න එපා කියන්න මෙතන නැවත උතුරක් හදනවා. ඒ කියන්නේ මිනිස්සයා ඉන්න පැත්තේ හදන්න ඕනේ දක්ෂිණ ධ්‍රවයක්. මිනිහට පේන්නේ මෙතන දකුණ. ඊට පස්සේ දෙවෙනි රූප සටහන ගත්තොත් මේ දෙන්නගේ සාපේක්ෂ චලිතයක් නැහැ. මේ දෙන්නගේ සාපේක්ෂ චලිතයක් නැහැ. දෙදෙනාගේ සාපේක්ෂ චලිතයක් නැහැ. එහෙනම් ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දෙවෙනියාගේ ධාරාව බිඳුවයි. අයි මේ දෙන්න එකම වේගෙන් එකම පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රේරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ රූප සටහන ගත්තොත් මෙයාගේ මෙන්න මේ දිශාවට ධාරාවක් ගිහිල්ලා තියෙන්නේ. ඒ දිශාවට ධාරාවක් යනකොට මේ දෙවෙනි පිටුවේ මෙහි හදනවා උතුරක්, මෙහි හදනවා දකුණක්. එතකොට එතනත් අර පළවෙනි එක වගේම තමයි. එතකොට උතුර ලං වෙලා තියෙන්නේ. මේ ධාරාව යන දිශාවත් එක්ක මේ පුඩුවේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය අපිට වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ හදන්නේ උතුරක්. එතකොට පළවෙනි එකේ වගේම එයාට උතුර ලං වෙලා තියෙන්නේ. උතුර ලං වෙද්දී මෙයා උතුර ලං වෙන්න එපා කියන්නේ උතුරක් හදනවා. මිනිහා ඉන්න පැත්තේ හැදෙන්නේ දකුණක්. එහෙනම් එයාගේ ප්‍රේරිත ධාරාව මනුස්සයට පේන්නේ දක්ෂිණ ධ්‍රවයක්. එයාගේ ප්‍රේරිත ධාරාවත් දක්ෂිනාවර්ත වෙන්න ඕන. උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි එක්කෙනාගේ දක්ෂිනාවර්තව A ගේ C ගේ දක්ෂිනාවර්තව B ගේ ධාරාවක් ප්‍රේරණය වෙන්නේ නැහැ. හරිද? උත්තරේ ගන්න වෙන්නේ 39ට දෙවෙනි උත්තරය. එතකොට 39ට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ.